තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත සති ටීවී YouTube නාලිකාව සමග මේ මොහොතේදී හැම කෙනෙක්ම සම්බන්ධ වන්නේ මාතිකා වැඩසටහන සමග. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයෙහි සිද්ධ කරන දුෂ්කරම කාර්ය කුමක්ද කියලා කෙනෙක් අහුවොත් අපට කියන්නට සිද්ධ වන්නේ මේ තාමත් සූක්ෂම වූ මේ චිත්ත චෛතසික ආදී මේ ධර්මයන් බෙදා විවරණය කොට දැක්වීම කියලා. රූපාදී ධර්මයන් නම් අපට ග්‍රහණය කර ගැනීම, ගෝචර කර ගැනීම තව ඉතා පහසුයි. නමුත් ඒ තාක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන මේ සිත සහ සිතෙහි පවත්නා චෛතසික ආදී සංප්‍රයුක්ත ධර්මයන් පිළිබඳව විවරණය කිරීම, පැහැදිලි කිරීම ඉතාමත් සූක්ෂමයි. ඒ සූක්ෂම වූ දුෂ්කරතම වූ ක්‍රියාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරලා අපට පෙන්වා වදාළා. ඒ ධර්මය හේතුව මේ අනන්ත ප්‍රමාණ සසර දුක්ගිනි නිවාලන්නට ඒ ධර්ම න්‍යායත් උපයෝගී කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උත්තරීතර සද්ධර්මයේ දිහා අපි බලනකොට අපි මීට පෙර පැහැදිලි කරන්නට යෙදුණා ඒ විනය සූත්‍ර අභිධර්ම ආදී ලෙස මේ කොටස් තුනකින් ත්‍රිපිටකය විදිහට අපට දකින්නට පුළුවන් කියලා. ඒ වගේම අපි පුන පුනා නැවත නැවතත් ඔබට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සූත්‍රය දැක දැනගෙන නිවන් දකින්නවා කියනවා නම් මේ අභිධර්මයේ තුල විහිිත ධර්මකාරණා පිළිබඳව අවබෝධ කර ගැනීමමයි ඒ තුලින් සිද්ධ වන්නේ. කෙනෙක් අභිධර්මයේ දැනගෙන නිවන් දකින්නවා නම් සූත්‍රය තුල විහිිත ධර්මකාරණාව තමයි අවබෝධ කරගන්නේ. මේ දෙකක් නෙමෙයි එකම ධර්ම කොටසක්. ඇතැම් විට කෙනෙකුට වැටහෙන්නට පුළුවන් මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව විස්තර කරනකොට මේ සූක්ෂම ධර්මයන් පිළිබඳව විස්තර කරනකොට ඒ ආකාරයේ උසියම් නුවණක් අප පැවැත්විය යුතුද කියලා. පින්නතුනේ සූත්‍ර ධර්මයන්ට අනුකූලව උනත් මේ පෙනෙන දෙයට ඔබෙන් පවත්වන නුවණක් පවත්වන්නට තරම් අපේ ඥාන දර්ශනය ඉතාමත් සූක්ෂම වන්නට ඕනේ. ඒ සූක්ෂම ඥාන දර්ශනයට හසුවන ධර්ම කොටස තමයි මේ අභිධර්මයේ තුල විග්‍රහ වී පවතින ඒ උතුම් ධර්ම කාරණාවන්. ඒ නිසා මේ ධර්ම කාරණා පිළිබඳව අවබෝධය ඊටාම පහසුවක් ඇති කරලනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාවට. ඒ නිසාම තමයි මේ අභිධර්මයේ තුල විහිිත මාතිකා පිළිබඳව යම් වර්ණනාවක්, මාතිකා පිළිබඳව යම් හැඳින්වීමක් සිදු කරන්නට මේ දේශන මාලාව ඔස්සේ අප අදහස් කළේ. ඉතින් ඒ නිසා මේ කාරණාව ශ්‍රවණය කරන ඔබ ඊටමත් සදහැසිත උපදවාගෙන ඊටමත් ඕනෑකමින් යුක්තව සිත මේ පැත්තට යොමු කරලා හොඳින් මේ කරුණු ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. මොකද මේ කියන කාරණා ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒ වගේම ස්වභාවයෙන්ම අපේ ජීවිතයට සියුම්ම නුවණකින් ඇතුළත් කරගත යුතු එකතු කරගත යුතු කාරණා තමයි මේ ඔස්සේ දකින්න පුළුවන්කම තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී ඔබ නොඑක් විටක ධර්මදේශනා ශ්‍රවණය කළත් ඔබට එක තැනකින් සිහිය මගහැරුණොත් අනිත් තැනකින් හෝ අල්ලගන්නට ඔබට උත්සාහ කළොත් පුළුවන් වෙයි. හැබැයි මේ කාරණාත් එක්ක ඔබ නිරන්තරයෙන්ම සිහිය පවත්වාගෙන යා යුතුයි. මොකද අතහැරුණොත් ඒ කාරණාව නැවත ඔබෙන් ගිලිහෙන්නට පුළුවන්කම තිබෙන නිසා. ඒ නිසා මේක ඊටමත් සිහියෙන් යුක්තව, වමනාවෙන් යුක්තව ශ්‍රවණය කරන්න මම මේ කාරණා ටික ඔබට පැහැදිලි කරලනකොට උත්සාහවත් වෙනවා හැකි තාක්. මේක ඔබට ප්‍රායෝගික ජීවිතය තුළට ප්‍රතිපදාව තුළට ඇතුළත් කරමින් මේ කාරණා පැහැදිලි කරලන්නට. මොකද ධර්මතාවයන් විදිහට සංග්‍රහ කරන ලද මේ උතුම් ධර්මකාරණාවන් ත්‍රිපිටකයේ තුල අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ උද්ග්‍රහණ ධාරණාදී ඒ කෞශල්‍ය
පිණිස සකස් කරන ලද පෙළ විදිහට. ඉතින් ඒක අපි විස්තෘත කරගන්නකොට අපේ ජීවිතයට අදාළ වන විදිහට මානසිකාර විදිහින් පැවැත්විය යුතු විදිහට අපි මේ ධර්ම කාරණාව පිළිබඳව විග්‍රහ කරගන්නට අවශ්‍යයි. ඒ නිසා හැකිතාක් උත්සාහවත් වෙනවා මේ මාතිකා පිළිබඳව විවරණයක් වුණත් ඔබේ ජීවිතයට මේ වැදගත් වන්නේ කොහොමද කියන පැහැදිලි කරලීමත් සමග මේ කාරණාව පැහැදිලි කරන්නට. අපි පසුගිය සතිය තුළ සාකච්ඡා කළා කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා කියන මේ පළමු කුසලත් ටිකේ පිළිබඳව. තිකමාතිකා, දුකමාතිකා ආදී මේ විග්‍රහය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ඇති මූලික හඳුන්වා දීම අපි සිද්ධ කරපු නිසා. එතකොට මේ තිකමාතිකාවල දෙවෙනි ත්‍රිකය නැතිනම් දෙවෙනි කොටස තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතනදී අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා. දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා, දුක් වේදනාව හා සංප්‍රයුක්තව පවතින ධර්මය. සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, සැප වේදනාව හා සංප්‍රයුක්තව පවතින ධර්මය. අදුක්ඛම සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, අදුක්ඛම සුඛ වේදනාව පිළිබඳව ඒ සංප්‍රයුක්ත ධර්මය. එතකොට සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාව හා සංප්‍රයුක්ත ධර්මය. මේ ත්‍රිකය නැතිනම් මේ කොටස් තුන, මේ තුනේ එකතුව කෙටි නමකින් හඳුන්වනවා වේදනා ත්‍රිකය. නැතිනම් අපි පළවෙනි ත්‍රිකය නම් කරා කුසල ත්‍රිකය කියලා. මේක නම් කරනවා වේදනා ත්‍රිකය. ඒකට හේතුව සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් මේක බෙදා දක්වන නිසා ඒ ත්‍රිකය නම් කරනවා වේදනා ත්‍රිකය විදිහට. එතකොට සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා. සුඛ වේදනාව හා සංප්‍රයුක්ත වන ධර්මය. සංප්‍රයුක්තයි කියලා කියන්නේ මොකද්ද? සංප්‍රයුක්තයි කියලා කියන්නේ පින්නතුනේ ඒහා යෙදී පවතිනවා. ඒහා යෙදී පවතිනවා. එතකොට සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියනකොට සැප වේදනාව හා යෙදී පවත්නා ධර්මය. මේ අර්ථය තමයි එන්නේ සැප වේදනාව හා යෙදී පවත්නා ධර්මය. එතකොට මේ වචනේ විග්‍රහ කරනකොට අපිට මේ දැන් කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා, සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා. දැන් මේ විදිහට අපට දකින්නට පුළුවන් විපාක පැත්තෙන් ගත්තොත් ඊළඟ කාරණා විපාකා ධම්මා. මේ ධර්මය කියන එක නැත්නම් ධම්මා කියන විග්‍රහයක් තමයි දකින්න තියෙන්නේ. එතකොට ධම්මා මොකද්ද මේ ධර්මය කියලා කියන්නේ? ඇයි ධර්මය කියලා කියන්නේ? ධර්මය කියලා කියන්නේ පින්නතුනේ නිස්සත්ත්‍ය නිජීව ස්වභාවය පිළිබඳව. නිස්සත්ත්‍ය නිජීව වූ ස්වභාව මාත්‍රික වූ ධර්මතාවයන්. එතකොට ඒ ධර්මය කියලා කියන්නේ අන්න ඒ අර්ථයෙන්. නිස්සත්ත්‍ය නිජීව වන සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය වන ස්වභාව ධර්මතා රාශියක්. ඒක කෙනෙක්ගේ පුද්ගලයෙකුගේ මගේ හෝ තව කෙනෙකුගේ හෝ යම්කිසි තවත් ලෝකයේ තුල පහළ වුණ වෙනත් පුද්ගලයෙකුගේ හෝ දෙයක් නෙමෙයි. ඒ දේ කුමක්ද? හුදු ස්වභාව ධර්මතාවයක්. හේතු නිසා සකස් වූ ධර්මයක්. ඒක සත්වයක් නොවන, පුද්ගලයෙක් නොවන, ආත්මයක් නොවන ධර්මයක්. අනේ නිසා තමයි මේ සෑම යෙදුමක් තුළම මේ ධම්මා කියන විග්‍රහය අපට දකින්නට තියෙන්නේ. ධම්මා කියන මේ යෙදුම. සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මය. දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා, දුක් වේදනාව හා සංප්‍රයුක්ත ධර්මය. අදුක්ඛම සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, නොදුක් නොසුව වේදනාව හා සමග සංප්‍රයුක්ත ධර්මය. එතකොට දැන් මාතිකාව විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ මෙන්න මේ සංප්‍රයුක්ත ධර්මයන් පිළිබඳව. එතකොට අපිට පුළුවන් මොනවාද මේ කියන සංප්‍රයුක්ත ධර්මයන් කියන කාරණාව පිළිබඳව නුවණින් විමසා බලන්නට අපිට පුළුවන්කම තිබෙනවා. ඒ කාරණාව පිළිබඳව විමසීමේදී පින්නතුනේ අපට දකින්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම මොකක්ද මේ කියන
සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියන මේ ධර්ම කාරණාව මොකද්ද? අපි මුලින්ම මතක් කළා මේක තැන් කීපයක විස්තර වෙනවා කියලා. දැන් මේ කතා කළේ සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියලා මාතිකාව. ඊට පස්සේ මේ මාතිකාව පිළිබඳව නික්ෂේප කාණ්ඩයේදී විස්තර කරනවා මොකද්ද මේ කියන සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියන්නේ කියලා. එතකොට දැන් ඔබ බුද්ධ ජයන්ති පරිවර්තනය ත්‍රිපිටක පරිවර්තනයේ විදිහට ඔබ භාවිත කරනවා නම් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා අර සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියන ඒ මාතිකාව ඉස්සරහින් අංක දෙකක් දාලා තියෙනවා. අංක දෙකක් දාලා තියෙනවා. එතකොට පළවෙනි එක තමයි 992 කියන මේ අංකය. එතකොට මේ 992 අංකය කියලා කියන්නේ ඔබට මේ ග්‍රන්ථයේ නැතිනම් මේ බුද්ධ ජයන්ති පරිවර්තනය තුළ 992 වන පරිච්ඡේදය නැතිනම් ඡේදය ඔබ හොයාගත්තොත් ඒ 992 වන ඡේදය අංකගත කරලා තියෙනවා පහසුවෙන් හොයාගන්නට පුළුවන්. අන්න ඒ ඔස්සේ ඔබට දැනගන්නට පුළුවන් කතමේ ධම්මා සුඛාය වේදනාය සංපයුත්තා. කතමේ ධම්මා අපි කිව්ව කතමේ ධම්මා කියලා කියන්නේ ඇයි කියලා. කතමේ සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියලා නෙමෙයි ඇහුවේ. සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයෝ මොනවද කියලා නෙමෙයි ඇහුවේ. කවර ධර්මයෝ සැප වේදනාව හා සංප්‍රයුක්තද? කවර ධර්මයෝ සැප වේදනාව හා යෙදී පවතිනවද? මේක තමයි මෙතනදී විසඳන විනිශ්චය දෙන ප්‍රශ්නේ. එතකොට මේකට පිළිතුරු සපයන කොහොමද? සුඛ භූමියං කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නේ සුඛං වේදනං ඨපෙත්වා තං සම්පයුත්තෝ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා සුඛාය වේදනාය සංපයුත්තා. එතකොට මොකද්ද මේ කිව්වේ? සුඛ භූමියං සුඛ භූමියං සුඛ භූමියේහි සුඛ භූමියේහි කියලා කිව්වේ යම් කිසි තැනක සැප විපාක ගෙනවිත් දෙනු ලබනවා නම් ඒ සුඛයට වස්තු වන සුඛයට පදනම් වන ඒ සුඛ භූමියේහි මොනවාද? කාමාවචරේ කාමාවචර භූමියේහි රූපාවචරේ රූපාවචර භූමියේහි අපරියාපන්නේ අපරියාපන්න භූමියේහි අපරියාපන්න කියලා කියන්නේ ලෝකෝත්තර භූමියේහි සුඛං වේදනං ඨපෙත්වා සුඛං වේදනං ඨපෙත්වා සැප වේදනාව අත්හැරලා තං සම්පයුත්තෝ සැප වේදනාව අත්හැරලා දැම්මහම තං සම්පයුත්තෝ ඒ සැප වේදනාව හා සංප්‍රයුක්ත වුණ ඒ සැප වේදනාවත් එක්ක එකට පවතින සංඥාඛන්தோ යම් සංඥා ස්කන්ධයක් තිබෙනවා නම් යම් කිසි සංඥා ස්කන්ධයක් තිබෙනවා නම් සංඛාරක්ඛන්தோ අනේෝ චෛතසික සංප්‍රයෝගයේ නැමැති යම් සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම් යම් අන්‍ය චෛතසික ධර්ම කියන දේ විග්‍රහ වෙන යම් සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම් ඒ සංස්කාර ස්කන්ධයත් විඥානස්කන්ධෝ යම් විඥාන ස්කන්ධයක් තිබෙනවා නම් ඉමේ ධම්මා සුඛාය වේදනාය සංපයුත්තා. එතකොට මේ ධර්මය තමයි සැප වේදනාව හා සංප්‍රයුක්ත. එතකොට මොකද්ද විස්තර කළේ? යම් කාමාවචර භූමියේහි රූපාවචර භූමියේහි අපරියාපන්න භූමියේහි කාමාවචර භූමියේහි රූපාවචර භූමියේ අපරියාපන්න භූමියේහි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඇයි අරූපාවචර භූමිය මෙතනට අදාළ නොවන්නේ කියලා. අරූපාවචර භූමිය මේ සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියන එකට අයිති නැහැ. හේතුව මොකද්ද? දැන් අපි කතා කරන්නේ සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියලා සුඛ භූමිය. අරූපාවචර භූමිය කියලා කියන්නේ චතුත්ථ ධානය අපි චතුක්ක නයින් ගත්තොත් නම් පංචක නයින් ගත්තොත් නම් පංචක ධානය පංචම ධානය. එතකොට මේ පංචම ධානය සහ ඊට මැත්තේ පවත්නා සියලුම සිත් නැතිනම් පංචම ධාන ප්‍රභේදගත චිත්තයන් විදිහටම පවත්නා ඒ චිත්තයන් අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ උපේක්ෂා සහිත උපේක්ෂා ඒකාග්‍රතාවයේ සහිත චිත්තයන් විදිහට. ඒ සිතේ සැප වේදනාව නැහැ. සුඛ වේදනාව කියන එක පවතින්නේ චතුත්ථ ධානයේ ඒ කියන්නේ ධාන පහක් කොට ගන්න න්‍යායේදී චතුත්ථ ධානයේ දක්වා පමණයි. හතරවෙනි ධානයේ දක්වා ගන්න න්‍යායේදී නම් තුන්වෙනි ධානයේ දක්වා පමණයි
සැපය කියන දේ තියෙන්නේ. සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය, උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානය, ධාන හතර නයින්නා. එතකොට දැන් සුඛ ඒකාග්‍රතාව සහිත කියලා කියනකොට ඒක තෘතිය ධානය. සුඛය නැහැ. චතුත්ථ ධානයේ තුල එතන තියෙන සංසිඳුණු උපේක්ෂාව කියන දේ. සංසිඳුණු මට්ටමේ උපේක්ෂාව. ඒ නිසා තමයි මෙතනදී අරූපාවචරය කියන දේ ඇතුළත් කරගන්නේ නැති. දැන් මොකද කතා කරන්නේ සුඛ භූමිය. සුඛය පවත්නා භූමිය. එතකොට සුඛය තරම්වත් ඕලාරික බවක් ඇත්තේ නැහැ. අර මට්ටමේ අරූපාවචර මට්ටමේ. ඒ නිසා ඒක සුඛ භූමිය ලෙස සලකන්නේ නැහැ. අපරියාපන්නේ. හැබැයි ඒක කතා කරනවා අපරියාපන්න භූමිය. ඒ කියන්නේ ලෝකෝත්තර භූමිය. සුඛං වේදනං තපෙත්වා මේ භූමීන්හි හටගන්න සිත්වල සැප වේදනාව අතහැරලා. සැප වේදනාව කියන මේ වේදනාව අතහැරලා ඒ සැප වේදනාව පවත්නා තැන තියෙන ඒ සැප වේදනාව හැරුණකොට තියෙන අනික් සියල්ලම සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන මේ සැප වේදනාව හැරුණකොට තියෙන අනික් සියල්ලම කොමකටද අයිති වෙන්නේ? සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියන මේ කොටස. සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයෝ කියනකොට. දැන් කාමාවචර ලෝකයේ තුල අපි දකිනවා සැපසේ වාසය කරන මිනිස්සු කියලා. හොඳින් සතුටින් ඉන්නවා, පින්කම් කරනවා, සතුටින් ඉන්නවා. මේ විදිහට අපි මේක සත්වපුද්ගල භාවයකින් දකින්නට පුරුදු වෙලා තියෙනවා. නමුත් මෙතනදී කියන්නේ මොකද්ද? නිස්සත්ත්වෝ නිජීවෝ. සත්වයක් නොවන, ජීවයක් නොවන හුදු ධර්මතා රාශියක්. මොකද්ද එතන පවතින ධර්මතාවය? සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා. සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් පමණයි. එතන වෙන මොනවත් ඇත්තේ නැහැ. ඊට පස්සේ මේ කාරණාවම අටකතා කාණ්ඩයට යනකොට නැවත විග්‍රහ කොට දක්වනවා. මොකද්ද මේ කියන සැප වේදනාව හා අනෝ යන ධර්මයෝ කියන එක පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. මොකද්ද සැප වේදනාව හා අනෝ යන ධර්මයන් බවට පත්වන්නේ? එතකොට දක්වනවා කාමාවචර කුසලතෝ චත්තාරෝ. කාමාවචර කුසලයේ පැත්තෙන් ගත්තාම චත්තාරෝ කුසල් හතරයි. මොනවාද? චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තුප්පාදා. කාමාවචර කුසලතෝ චත්තාරෝ. කාමාවචර කුසලයේ පැත්තෙන් ගත්තොත් හතරයි. මොනවාද? සෝමනස්ස සහගත චිත්තුප්පාදා. සොම්නස් සහගත චිත්තෝත්පාද හතර. සොම්නස් සහගත චිත්තෝත්පාද හතර. මොනවාද? ඔබ අභිධර්මයේ පිළිබඳව නැත්නම් සිත් පිළිබඳව යම් හඳුනා ගැනීමක් සිදු කරලා තිබෙනවා නම් ඔබට ඒක පහසුවෙන් තේරුම් ගන්නට වඩාත් පුළුවන්කම තිබෙනවා. එහෙම නැති වුණත් ඔබ කල්පනා කරන්නට එපා. යම් තාක් ඒ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්නම්. නමුත් ඒ පිළිබඳව වැඩිදුරට අධ්‍යයනය කරන්න තවදුරටත්. එතකොට දැන් සෝමනස්ස සහගත චිත්තුප්පාදයන් කියලා කියන්නේ දැන් කුසලයක් කරනකොට ඒ කුසල සිත හැම වෙලාවකදීම සොම්නස් සහගත බවින් යුක්ත නම්. සොම්නස් සහගත බවින් යුක්ත නම් ඒ සොම්නස් සහගත සතුටින් ඒ දේ කරනකොට ඒ සතුටින් කරන කර්මය සෝමනස්සේ කියන චෛතසිකයේ තමයි තියෙන්නේ. ඒ සිත උපදිනකොට සිතේ තියෙන සතුට ඔබ බොහොම කැමැත්තෙන් ආසාවෙන් ගිහිල්ලා දානයක් පූජා කරනවා. එතකොට ඔබ ඊටාම සතුටින් ගිහිල්ලා තමයි ඒක පූජා කරන්නේ. අන්න ඒ සතුට ඒ දේ පූජා කරනකොට ඒ ගැන හිතනකොට පියවරක් තබන වාරයක් ගානේ ඒ සිතේ ඇතිවන සතුට තමයි මේ සෝමනස්සේ කියලා හඳුන්වන්නේ. සිතේ ඇතිවන සතුට. එතකොට ඒක අර සතුට කිව්වහම ඕලාරික වැඩි සෝමනස්සේ කියන දේ තමයි ගැලපෙන්නේ. සොම්නස්ස කියලා කියන්නේ සිතෙහි ඇතිවන එපිනා යන ප්‍රීතිමත් ස්වභාවය. එතකොට ඒ සොම්නස් බව නිසාම තමයි ඒ තුල සැපය ඇති වෙන්නේ. සොම්නස් බව නිසාම තමයි ඒ තුල මේ සැප වේදනාව තියෙන්නේ. සැප වේදනාවෙහිම සිතේ යෙදෙන ස්වභාවය තමයි සෝමනස්සේ කියලා කියන්නේ. එතකොට කාමාවචර කුසලතෝ චත්තාරෝ කුසල වශයෙන් මේ සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. මොනවද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත සහ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිතයි කියලා මේ සිතේ කොටස් දෙකක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත කියලා කියන්නේ අපි යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා, අපි දානයක් දෙනවා කියලා හිතමුකෝ. අපි ඒක කරන්නේ බොහොම ශ්‍රද්ධා සම්පන්න සිතෙන්, බොහොම සතුටින් ඒක කරනවා. එතකොට
ඒ වෙලාවේදී හටගන්නේ සිත් පරම්පරාව නැතිනම් ඒ සිත සෝමනස්ස සහගතයි. සතුටින් ඒක තියෙන්නේ. ඒ වගේම ඥාන සංප්‍රයුක්තයි. ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්නේ එතන ප්‍රඥාව යෙදලා තියෙනවා. ප්‍රඥාව මොකද කරන්නේ? ප්‍රඥාවෙන් කරන්නේ මේක මේ කුසලයේ කර්මයේ කර්මඵලය අදහන දේ පිළිබඳව තුන්රුවන් පිළිබඳව මේ ආදී දේවල් පිළිබඳව හොඳට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් නුවණ ඇති කරලීම ප්‍රඥාව කියන දේ. එතකොට මේ ඥාන සංප්‍රයුක්තයි මේ සිත. ඥාන සංප්‍රයුක්තයි. මේ පළවෙනි සිත සතුටින් කරන්නේ නුවණින් යුක්තයි. හැබැයි අසංඛාරිකයි කියලා කියනවා. කවුරුත් කියලාවත් කවුරු කියන නිසාවත් හිතේ පසුබැහැලා අපි සමහර වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවනේ පින්නතුනේ දැන් කරන්න බෑ. නමුත් ඒක අපි කළ යුතු නිසා වදිනවා. සමහර වෙලාවට ඔබට ගෙදර බුද්ධ පූජාව පූජා කරන්න දැන් අද නම් අමාරුයි, දැන් අද නම් බෑ කියලා හිතෙන්න පුළුවන්. එතකොට හිතිලා නෑ. නමුත් නෑ මෙච්චර දවසක් තියාගෙන ආපු එක මම ගිහිල්ලා පූජා කරන්නට ඕනේ කියලා ඔබ ඒ පසුබස්නා සිතින් යුක්තව නමුත් ඒක පූජා කරන්නට කියලා නැවත කල්පනා කරනවා. එතකොට අන්න ඒ බඳු අවස්ථාවලදී පහළ වෙන සිත්වලට කියනවා සසංකාරිකයි කියලා. එහෙම නැතුව සෝසාහෙන් නෑ මේක කළ යුතුමයි කියන තැනින් ඒ පිළිබඳ දෙගිඩියාවක් නැතුව ඒ පිළිබඳ දෙගිඩියාවක් නැතිව එක අදහසේ ඉඳලා මේක මම පූජා කරනවාමයි කියන අදහසේ ඉඳලා බොහොම සතුටින් අදිෂ්ඨානයෙන් යුක්තව ඒක ගිහිල්ලා අපි පූජා කරනවා. ඒකට අන්න ඒ වගේ වෙලාවකදී ඇති වෙන්නේ දැන් අපි දන්නවා බුද්ධ පූජාව පූජා කිරීම මහානිසංසදායක දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් උදෙසා කරන උත්තරීතර පූජාවක්. මේ සියල්ල පිළිබඳව අපි දැනුමින් යුක්තව ගිහිල්ලා ඒ බුද්ධ පූජාව පූජා කරනකොට ඒ වෙලාවේ ඇති වෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කියන මේ කුසල චිත්තය. මේක මේ ලොකු අවස්ථාවක් අරගෙන මේ පැහැදිලි කරන අවස්ථාවක් කියලා කියන්නේ දැන් අපි මෙහෙම හිතලා මෙහෙම ගිහිල්ලා මෙහෙම පූජා කරනවා කියන එක. පින්නතුනි දානයක් පූජා කරනවා කියලා මේ ක්‍රියාව වෙනකොට කෝටි ප්‍රකෝටි ගාණක් මේ විදිහේ සිත් හටගෙන නිරුද්ධ වෙලත් ඉවරයි. ඒ නිසා මේ සිතේ ස්වභාවය තමයි තරම් සියුම් ස්වභාවය. නමුත් ඔබට තේරුම් ගන්නට අවශ්‍ය නිසා තමයි කියන්නේ මේ සිතේ සොම්නස් සහගත ස්වභාවය තියෙනවා. එතකොට මේ විදිහේ සොම්නස් සහගත චිත්ත පරම්පරාවක් ඇති වෙන ගත්තාම ඔබ මේ වැඩේ කරනකොට නිතරම ඇති වෙන්නේ සොම්නස් සහගත ඒ සිතුවිලි තමයි. එතකොට මේ සෝමනස් සහගත කුසල සිතුවිලි ඇති වෙනකොට ඔබ ඒ කුසලයේ තුල තවදුරටත් ශක්තිමත් වන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සෝමනස් සහගතයි. ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්නේ නුවණ ඉදිරිය තියෙනවා. තමා මේ දේ කරනකොට එතනට කියනවා ඒ සිත අසංකාරිකයි කියලා. එතකොට අර විදිහට අපි පසුබැස්මකින් හෝ එහෙම නැතිනම් දැන් අම්මලා කියන නිසා දරුවෝ බුදුන් අදිනවා. ඇතමිට දරුවෝ ඒක සතුටින් කරනවා. ඒකෙන් පින් සිද්ධ වෙනවා කුසලයේ සිද්ධ වෙනවා කියලා දන්නවා. දැනගෙන හැබැයි ඒක කරන්නේ අර අම්මලා කියන නිසා. එහෙම නැත්නම් අර වගේ හිතේ පසුබැස්මකින් යුක්තව, දෙගිඩියාවකින් යුක්තව. එතකොට ඒක සෝමනස්ස සහගතයි කරන වෙලාවට සතුටේ දිලා තියෙනවා. හැබැයි ඥාන සංප්‍රයුක්ත බවත් යදලා තියෙනවා. යා කර්මඵලය අදහන නුවණ තියෙනවා. හැබැයි මේක සසංකාරිකයි. තව කෙනෙකුගේ මෙහෙවීම හෝ සිතෙහි පවත්නා දෙගිඩියාවක් තියෙන නිසා මේක සසංකාරිකයි. ඊට පස්සේ මේක ඒකේන අපි ගත්තොත් එහෙම කුසලයක් කරන්නට පුළුවන්කම තියෙන නැත්නම් කෙනෙක් සෝමනස්ස සහගතව කරනවා සතුටින් කරනවා. හැබැයි ඥාන විප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්තයි කියලා කියන්නේ එතන මේ කම්මස්සගත සම්මාදිට්ඨිය ආදී නුවණ ප්‍රඥාව එතනදී භාවිත වෙන්නේ නැහැ. අපි හිතමු යම් කිසි කෙනෙක් පුරුද්දට එයා දන් දෙන්නට කැමතියි. ඔහු ඒකෙන් සිද්ධ වෙන්නේ පිනක් කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඔහු සතුටින් දන් දෙනවා නමුත්. සතුටින් දන් දෙනකොට එයා ඒ දන් දෙන වෙලාවේදී එයාගේ හිත ස්වභාවය මොකද්ද? ඒ සිතේ තිබෙන සෝමනස්ස සහගත බව තිබෙනවා. හැබැයි එයා කර්මඵලය පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා ඒ සිතේ ඥාන සංප්‍රයුක්ත බවක් නැහැ. ඒ සිත ඥාන විප්‍රයුක්තයි. ඔහුම හිතලා කරනකොට ඒක අසංකාරික හිතක් කියලා කියනවා. වගේම තව කෙනෙකුගේ මෙහෙවීම තියෙනකොට ඒක සසංකාරික සිතක් කියලා කියනවා. දැන් මේ සිත ඔබට මතක තියාගන්නට පහසුයි. සතුටින් කරන්නේ නිසා සෝමනස්ස සහගතයි. නුවණ යෙදෙනවා ඥාන සංප්‍රයුක්තයි. අසංකාරික සසංකාරික කියලා දෙකයි.
නුවණ යෙදෙන්නේ නැති වෙනකොට සෝමනස්ස සහගතයි, ඥාන විප්‍රයුක්තයි, අසංකාරිකයි, සසංකාරිකයි කියලා සිත් හතරක් තියෙනවා. මේ තමයි සෝමනස්ස සහගත කුසල් සිත් හතර. සෝමනස්ස සහගත කුසල් සිත් හතර. එතකොට කුසල් සිත් කියනකොට මේ තමයි පින් සිත්. අපි පින්කම් කරනවා කියලා කියන්නේ. මේ පුණ්‍ය ධර්මය තමයි මේ. එතකොට සෝමනස්ස සහගත බව තියෙනවා. ඥාන සංප්‍රයුක්ත බව තියෙනවා. ඥාන විප්‍රයුක්ත බවක් තියෙනවා. අසංකාරික සසංකාරික ભેදයෙන් මේ සිත් හතර අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අකුසලතෝ චත්තාරෝ. දැන් කුසල් විතරක් නෙමෙයිනේ අපි සතුටින් කරන්නේ. ඇතම් කෙනෙක් සතුටින් පවුත් කරනවා. එතකොට මොකක්ද එතන ඇති වෙන්නේ? සතුටින් පව් කරනකොටත් සෝමනස්ස සහගත සිතුවිලි ඇති වෙනවා. එතකොට මොකද්ද ඇති වෙන සිත්? ඒ තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංඛාරික සිත සහ සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංඛාරික සිත. සෝමනස්ස සහගතයි කියලා කියන්නේ ඔබ දැන් දන්නවා සතුටින් ඒ දේ කරනවා කියන්නේ. සෝමනස්ස සහගතයි. මෙතනදී අර ඥාන සංප්‍රයුක්ත කතාව නෙමෙයි තියෙන්නේ මොකද්ද? දිට්ඨිගත සංප්‍රයුක්තයි. දිට්ඨිගත සංප්‍රයුක්තයි. දිට්ඨිගත සංප්‍රයුක්තයි කියලා කියන්නේ දෘෂ්ටිය හා යෙදිලා. දෘෂ්ටිගතය හා යෙදිලා. ඒහා සංප්‍රයුක්තයි. දෘෂ්ටිගතයක් හා සංප්‍රයුක්තයි. එතකොට සතුටින් කරනවා. සතුටින් කරනවට අමතරව ඔහු සතුව දෘෂ්ටියක් තියනවා. මේවා පව් නෑ. මේවා කළාට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් හොරකම් කරන කෙනෙක් කියන්න හොරකම් කරන කෙනෙක් කල්පනා කරනවා සතුටින් හොරකම් කරනවා මේ ගොඩක් තියන අයගෙන් ගත්තා කියලා කොහෙද පව් සිද්ධ වෙන්නේ? ඒක ගත්තට ප්‍රශ්නයක් නෑ. මේ ලෝකයේ සමහරු කල්පනා කරන විදිහනේ. ඒ අයට ඇති තරම් තියෙනවා පොඩ්ඩක් හොරකම් කළා කියලා දැනෙන දෙයක් ඒ නිසා මේක ගැටලුවක් නෑ. මේ මිනිස්සුත් හොරකම් කරලා නැතිනේ. ඒ නිසා මිනිස්සුන්ගෙන් ටිකක් ගත්තට කමක් නෑ. මේවල පව් සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ විදිහට කර්මයේ කර්මඵලයේ පිළිබඳව නොදන්නාකම නිසා ඇතැම් අය විවිධ ස්වરૂපයන්ගෙන් කල්පනා කරනවා. අන්න ඒ වගේ වෙලාවෙදී දිට්ඨිගත සංප්‍රයුක්ත භාවයක් තිබෙනවා. මොකද්ද? මේවා පව් නෑ. අකුසල ධර්මයන් વિશે හිතනවා මේ දේවල් වල අකුසලයක් නෑ කියලා. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි විදිහකින් යාග හෝමාදිය පවත්වනකොට වෙන්නට පුළුවන්. ඒ තැන්වලදීත් නොයෙක් අකුසල් සිද්ධ කරනවා. මේ අකුසල් සිද්ධ කරනකොට ඒ අකුසල සිද්ධ කිරීමේදීත් දැන් සත්ව ඝාතනයක් සිද්ධ කරනවා නම් සත්ව ඝාතනය සිද්ධ කරන්නේ දේශ සහගත සිතකින්. නමුත් මේ කතා කරන්නේ සෝමනස්ස සහගත චිත්තුප්පාදනේ. එතකොට යම් කිසි විදිහකින් ඒ බඳු අවස්ථාවල පවා ලෝභයෙන් කරන ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට ඒ ලෝභයෙන් කරන ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට ඒක නා සතුටින් කරනවා. ඒකේ පව් නෑ කියලා හිතාගෙන. ඒකෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ කියලා හිතාගෙන මේ දේ සිද්ධ කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? සතුටින් කරනකොට සෝමනස්ස සහගතයි. ඒ වගේම එයා ඒකේ අකුසල නෑ කියලා හිතාගෙන කරනකොට දිට්ඨිගත සංප්‍රයුක්ත බවක් තියෙනවා. එතකොට දැන් මේ විදිහට ඒ අය සමහරලාට හොඳ සංඥාවෙන් වුණත් අකුසල් කරන්නට පුළුවන් දිට්ඨිගත සංප්‍රයුක්ත භාවය නිසා. දිට්ඨිගත සංප්‍රයුක්ත භාවය නිසා. මිත්‍යා දෘෂ්ටිය වැළඳගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව සමහර වෙලාවට අකුසල් කරනවා සතුටින්. අකුසල් කරනවා සතුටින්. එයා ඒ අකුසලයේ කරන්නේ කොහොමද? බොහොම සතුටින් කැමැත්තෙන් ඒ අකුසලයේ සිද්ධ කරනවා. එයා හිතාගෙන ඉන්නවා එක්ක ඒක ස්වර්ගයට යන්න හේතුවක් වෙයි, දිව්‍ය ලෝකයට යන්න එක හේතුවක් වෙයි. මේ විදිහට අකුසල සිද්ධ කරනවා. එතකොට මේ බලවත් අකුසල චිත්තයක් තමයි මේ තුල හටගන්නේ. මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංඛාරික සිත. තමාම හිතලා කරනවා. අසංකාරික සසංකාරික ભેදේ දැන් ඔබ දන්නවා. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිතුත් පහළ වෙනවා අසංකාරික සසංකාරික ભેදයෙන්. දිට්ඨිගත සංප්‍රයුක්තව අසංකාරිකව සිතක් තියෙනවා සසංකාරිකව සිතක් තියෙනවා. තමාම හිතලා කරනකොට අසංකාරිකයි. අනුන්ගේ මෙහෙවීම මත හෝ තමාගේ පසුබෑමින් යම් කෙනෙක් කරනකොට ඒක සතුටින් කරන්නේ. හැබැයි දිට්ඨිගත සංප්‍රයුක්තයි. අසංකාරික හෝ සසංකාරික වෙන්න පුළුවන් සිත් දෙකයි. ඊට පස්සේ අකුසලයක් කරන්නේ සතුටින් සෝමනස්ස සහගතයි. ඒ වගේම මේ අකුසලයේ සිද්ධ කරනකොට දිට්ඨිගත විප්‍රයුක්තයි. එයා දන්නවා ඒක අකුසලයක් කියලා. ඒක හොඳ නෑ කියන්නත් දන්නවා. නමුත් අකුසලයේ කරනවා සතුටින්.
අන්න එතකොට දිට්ඨිගත විප්‍රයුක්ත සිත් තමයි පහළ වෙන්නේ. දිට්ඨිගත විප්‍රයුක්තයි. දෘෂ්ටිය යෙදෙන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටියක් විදිහට යෙදෙන්නේ නෑ. එයා දන්නවා එකකින් ඇත්තටම සිද්ධ වෙන්නේ නොහොදක් කියන එක එයා දන්නවා. එතකොට මේ දිට්ඨිගත විප්‍රයුක්තව තමයි මේ දේ සිද්ධ කරන්නේ. හැබැයි සතුටින් කරන්නේ. සෝමනස්ස සහගතයි, දිට්ඨිගත විප්‍රයුක්තයි, අසංකාරික සහ සසංකාරික ભેදෙන් සිත් දෙකයි. තමන්ම හිතලා කරනකොට අසංකාරිකයි, අනුන්ගේ මෙහෙවීම මත කරනකොට සසංකාරිකයි. එතකොට පින්නතුනේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා සෝමනස්ස සහගත මේ චිත්ත පරම්පරාව සෝමනස්ස සහගත මේ චිත්ත පරම්පරාව අසංකාරික සහ සසංකාරික විදිහටත් දිට්ඨිගත සංප්‍රයුක්ත සහ දිට්ඨිගත විප්‍රයුක්ත විදිහටත් මේ බෙදීමට පැමිණිලා කොටස් හතරක් තියෙනවා අකුසල පැත්තෙන්. අපි නැවත දැක්කොත් සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත කියන අකුසලතෝ චත්තාරෝ අකුසල් වශයෙන් තියෙන මේ සෝමනස්ස සහගත චිත්තෝත්පාද හතරක්. ඊට පස්සේ කාමාවචර කුසලස්ස කාමාවචර කුසලයාගේ. ඒ කියන්නේ දැන් අපි කියවනේ අර පින්කම් කරනකොට කාමාවචර කුසල් සිත් ඇති වෙනවා කියලා. ඒකෙත් මොනවද? සෝමනස්ස සහගතයි, ඥාන සංප්‍රයුක්තයි, නුවණ යෙදිලා තියෙනවා, අසංකාරික සසංකාරික ભેදයෙන් නුවණ යෙදිලා තියෙනවා. මෙන්න මේ කුසල චිත්තය. එතකොට මේ කුසලස්ස විපාකතෝ මේ කුසල්සිතේ විපාක හට ගන්නවා. කුසල්සිතේ විපාක තිබෙනවා. මේ වලට කියන්නේ කාමසෝභන සිත් කියලා. එතකොට මේ කුසල්සිතේ විපාක විදිහට හම්බෙනවා හතරක්. මොනවාද? ඒකේ විපාක සිතත් සෝමනස්ස සහගත, ඥාන සංප්‍රයුක්ත, අසංඛාරික සිත. අසංඛාරික විපාක සිත. සෝමනස්ස සහගත, ඥාන සංප්‍රයුක්ත, සසංඛාරික විපාක සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාකයේ සහ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික විපාකයේ කියලා ඒ කුසලයට ලැබෙන විපාක සිත් සතරක් තිබෙනවා. එතකොට මුලින් කුසල් හතර දැක්කුවා, දැන් විපාක හතර දක්වනකොට 8යි. ඒ වගේම කිරියතෝච ක්‍රියාසිත විදිහට ගත්තාම හුදු ක්‍රියාමාත්‍රික සිත් විදිහටත් ඒ නමින්ම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික ක්‍රියාසිත කියලා මේ විදිහට ක්‍රියාචිත්තයන් අපට දකින්නට පුළුවන්කම තියෙන. එතකොට සිත් 12ක් කාමසෝබන සිත් විදිහට තියෙන කාම භූමියේ කුසල වශයෙන් 4යි, විපාක වශයෙන් 4යි, ක්‍රියා වශයෙන් 4යි කියන මෙන්න මේ ආකාරයන්ගෙන් අපට ගන්නට සිද්ධ වෙනවා 12 චිත්තෝත්පාදයක් කාමසෝබන සිත්වල. ඊට පස්සේ තවත් තිබෙනවා මේ කුසල කර්මවලට සහ අකුසල කර්මවලට විපාක වශයෙන් ලැබෙනකොට මේ අහේතුක විපාක කියලා මේ විපාකයන්ගේ තිබෙනවා උපේක්ෂා සහගත චක්කු විඥාන. දැන් අපි දන්නවා චක්කු විඥාන සිත පිළිබඳව ඔබ අහලම දන්නවා මේ සිත උපේක්ෂා සහගතයි. සෝත විඥාන සිත කියලා කියන්නේ උපේක්ෂා සහගතයි. ගාන ජීවහා කාය විඥාන සිත කියලා කියන්නේ උපේක්ෂා සහගතයි කියලා දන්නවා. එතකොට මේ ප්‍රතිසන්දි ආදී ලබා දෙන්නට හේතු වන සෝමනස්ස සහගත සම්තීරණ සිතක් තිබෙනවා. සෝමනස්ස සහගත සම්තීරණ සිතක් තිබෙනවා. අන්නේ සිතත් සෝමනස්ස සහගත චිත්තයක්. එතකොට ඒකත් අයිති වෙනවා මෙතනට. ඒ වගේම සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තය කියලා තියෙනවා. සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තය කියලා දැන් රහතන් වහන්සේලා ආදී මහෝත්තමයන් වහන්සේලා නිකරුණෙහි සිනා පහල කරමින් වැඩ ඉන්නේ නැහැ. එතකොට ඒ සිනහ පහල කරන්නට යම්කිසි හේතුවක් දෙන්නට ඕනේ. ඒ හේතුවකට සිනා පහල කරන අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් පහළවන සිත තමයි සෝමනස්ස සහගත මේ හසිතෝත්පාද සිතයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන සිතත් සෝමනස්ස සහගත සිතක්. එතකොට මෙන්න මේ සිතත් ඒ වගේම රූපාවචර තික චතුක්කඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච. රූපාවචර තික චතුක්කඥාන. ඒ කියන්නේ මොකද්ද? රූපාවචර භූමියේහි අර තෘතිය චතුත්ථ ධාන කියලා කියනකොට ඒට ඇතුළත් කොට දක්වනවා සුඛ වේදනාව හා සංප්‍රයුක්ත සියලු
ධර්මය. එතකොට සුඛ වේදනාව කියනකොට අපි දන්නවා ප්‍රථම ධානයේහි තියෙන්නේ මොනවද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ ධර්ම ටික. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා. එතකොට මේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියනකොට විචාර, සුඛ, පීති, සුඛ, ඒකග්ගතා කියලා අපි ඊළඟ ධ්‍යාන ගත්තොත් ඒකෙත් සුඛය කියන කාරණාව තියෙනවා. පීති, සුඛ, ඒකග්ගතා කියලා කිව්වොත් එහෙම ඒකෙත් සුඛය කියන දේ තියෙනවා. සුඛ ඒකග්ගතා කියලා කියනකොට එතන සුඛය කියන දේ තියෙනවා. එතකොට මෙන්න මේ කියන ධ්‍යාන චිත්තයන් ඔක්කොගෙම සුඛය කියන කාරණාව ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දේ මේ ධ්‍යාන ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යානයි කියන මේ ධ්‍යාන කුසල් සිත් තියෙනවා. ධ්‍යාන වඩන ධ්‍යාන කුසල චිත්ත තියෙනවා. ඊට පස්සේ ධ්‍යානයේට විපාක විදිහට හටගන්න විපාක චිත්තය තියෙනවා. ඒ වගේම ක්‍රියාමාත්‍රික සිත් විදිහට ඒ ක්‍රියා චිත්තයෝ තිබෙනවා. එතකොට රූපාවචර කුසල විපාක ක්‍රියා කියන මේ ආකාර සිත් ටිකත් ඔක්කොම අයිති වෙනවා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන මේ කොටසට. එතකොට රූපාවචර භූමියේ තිබෙන ඒ ප්‍රථම ධානය කියන එක, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන කියන එක කුසල වශයෙන් ඒ වගේම විපාක වශයෙන් ක්‍රියා වශයෙන් ඇති වෙනවා. එතකොට ප්‍රථම ධානය ගත්තාම කොහොමද? ප්‍රථම ධාන කුසලය, ප්‍රථම ධාන විපාකය, ප්‍රථම ධාන ක්‍රියාසිත. එතකොට මේ විදිහට ဒုတိ ය ධාන ආදී ලෙස මේකකින් 3 ගානේ සකස් වෙනවා. එතකොට ලෝකෝත්තර තික චතුක්ක ඥාන. දැන් අපි දන්නවා යම්කිසි ආකාරයකින් අපි මාර්ගඵලයක් උපදව ගන්නවා නම්, මාර්ගඵලයකටපත් වෙනවා නම්, ඒක නා මාර්ගඵලයකටපත් වෙන්නේ ප්‍රථම ධානයේ සහිතවමයි. එහෙම නැත්නම් ဒုတိ ය ධානයේ සහිතවමයි. තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන සහිතවම තමයි සෝතාපට්ටි ඵලයටපත් වන්නේ. එතකොට ප්‍රථම ධාන සහිතව සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට ඔන්න එක සිතක්. ප්‍රථම ධාන සහිත සෝතාපට්ටි සිත. ඒ සෝතාපට්ටි මාර්ගසිතේ තියෙනවා ප්‍රථම ධානය. එතකොට ප්‍රථම ධානයේ යෙදෙන විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ අංග ටික තියෙනවා. ඒ වගේම ဒုတိ ය ධානය උපදවගෙන සෝතාපට්ටි ඵලය මාර්ගයේ ලැබුවොත් එතන තියෙනවා විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන විතර්කයේ හැර අනිකුත් ධර්මතා ටික එතන තියෙනවා. එතකොට මේ ධාන ලක්ෂණ ටික සහිතව තමයි ඒ ဒုတိ ය ධානයේ සහිතව තමයි මේ සෝතාපට්ටි මාර්ගය උපදවගෙන තියෙන්නේ. දැන් එතකොට මේ සෝතාපට්ටි මාර්ගය මේ ධාන හතරෙම යෙදෙනවා. එතකොට සෝතාපට්ටි මාර්ගසිත කීයක් තියෙනවද? ප්‍රථම ධානයේ සහිත සෝතාපට්ටි මාර්ගසිත, ဒုတိ ය ධානයේ සහිත සෝතාපට්ටි මාර්ගය, තෘතිය ධානයේ සහිත සෝතාපට්ටි මාර්ගය, චතුර්ථ ධානයේ සහිත සෝතාපට්ටි මාර්ගසිත කියලා මෙතනදී සෝතාපට්ටි මාර්ගසිතේ හතරක් ගන්නවා. දැන් උපේක්ෂා ඒකාග්‍රතාවයේ තියෙන සිත මෙතනදී ගන්නෙ නැහැ. මොකද අපි සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා තමයි කතා කරන්නේ. ඒ නිසා. එතකොට මෙතනදී දැන් සෝතාපට්ටි සිත පින්නතුනි ආකාර කීයකද? සෝතාපට්ටි සිත නැතිනම් මාර්ග චිත්තය කොටස් 4යි ධාන 4 විදිහට. එතකොට ප්‍රථම ධානය ගැන අපි කිව්වා. ප්‍රථම ධානය ගැන කියනකොට ප්‍රථම ධානයේ විදිහට කුසල විපාක ක්‍රියා කියලා ප්‍රථම ධාන සිත් 3යි. ඊට පස්සේ මෙතනදී ප්‍රථම ධාන සිත් කොහොමද දෙන්නේ? සෝතාපට්ටි මාර්ගයේ ප්‍රථම ධාන සිත. සෝතාපට්ටි මාර්ගයේ ප්‍රථම ධාන සිත සහ සෝතාපට්ටි ඵලයේ උපදවනකොට ප්‍රථම ධාන සහිතවම උපදවනවා. එතකොට ඒ සිත. එතකොට දැන් මෙන්න මේ විදිහට මේ ලෝකෝත්තර විපාක විදිහට නැතිනම් ලෝකෝත්තර කුසලතෝච විපාකතෝච ලෝකෝත්තර කුසලයන්ගේ විපාක විදිහටත් කුසලයේ විදිහටත් ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ විදිහටත් සෝතාපට්ටි ඵලයේ විදිහටත්. එතකොට සෝතාපට්ටි මාර්ගයේ සහිත ප්‍රථම ධානය, සෝතාපට්ටි මාර්ගයේ සහිත ဒုတိ ය ධානය, සෝතාපට්ටි මාර්ග සහිත තෘතිය ධානය, සෝතාපට්ටි මාර්ගයේ සහිත චතුත්ථ ධානයේහි ඒ මාර්ග සිත් ටික.
ඊට පස්සේ සෝතාපට්ටි ඵලසිත ප්‍රථම ධානය සහිත සෝතාපට්ටි ඵලසිත, ဒုတိ ය ධානය සහිත සෝතාපට්ටි ඵලසිත, තෘතිය ධානය සහිත සෝතාපට්ටි ඵලසිත, චතුර්ථ ධානය සහිත සෝතාපට්ටි ඵලසිත ආදී ලෙසින් මේ සෝතාපට්ටි සිතම කුසල වශයෙන්ුත් විපාක වශයෙන්ුත් කොටස් 8කට බෙදෙනවා. එතකොට කොටස් 8කට බෙදෙනකොට අර ප්‍රථම ධානය සිත් තුනකුත් එතන තියෙනවානේ. අපි මුලින් සඳහන් කළ රූපාවචර ප්‍රථම ධානයේ විපාකයේ ක්‍රියාව කියන සිත් තුනක් තියෙනවානේ. අන්නේ 8යි 3යි සිත් 11ක්. ප්‍රථම ධානය සිත් 11ක්. ဒုတိ ය ධානය සිත් 11ක්. තෘතිය ධානය සිත් 11ක්. චතුර්ථ ධානය සිත් 11ක්. මෙන්න මේ කියන මේ චිත්තෝත්පාදය, මෙන්න මේ කියන මේ සිත් ටික, මේ 62ක් වූ චිත්තය, තව විදිහින් ගත්තොත් 63ක් වන මේ චිත්තයන්, මේ සියල්ලක්ම සුඛාය වේදනාය සම්පයුත්තා ධර්ම. මෙන්න මේ 63හි යෙදෙන මේ සියලු ධර්මයෝ සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් විදිහට අපිට හඳුනා ගන්නට අවශ්‍යයි. මේ සියල්ලම සැප වේදනාව හා සංප්‍රයුක්තව, සැප වේදනාව හා එකට පවතින දේවල්. ඊට පස්සේ අපට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා මේ සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් කියලා කිව්වට මේ මෙතන ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් කොහොමද මෙතනදී මේ කාරණාව පිළිබඳව අපි බෙදාගන්නේ කියන එක පිළිබඳව අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ධර්මයන් පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයෝ කියනකොට මේ අපි දැන් සිත් වශයෙන් ගත්තාම සිත් 63ක් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුනා. ඒ සිත් 63 කොහොමද කුසල සෝමනස්ස අකුසල සෝමනස්ස වශයෙන්ුත් ඒ සෝමනස්ස චිත්තෝත්පාදයන් පිළිබඳව අපි හඳුනාගත්තා. ඊට පස්සේ කාමාවචර කුසලයේ විපාක ක්‍රියා කියන ටික හඳුනාගත්තා. ඊට පස්සේ අපි සෝමනස්ස සහගත ඒ සම්තිරණ සිත සහ සුඛ සහගත කාය විඥාන සිත පිළිබඳව හඳුනාගත්තා. ඊට පස්සේ අපි රූපාවචර මට්ටමේ තියෙන ධානා චිත්තයන් පිළිබඳව ධාන ඒ වගේම ඒ කියන්නේ කුසල විපාක ක්‍රියා වශයෙන් හඳුනාගත්තා. ඊට පස්සේ ලෝකෝත්තර සිත් විදිහට තියෙන බෙදීම විදිහට ඒ සියලුම රූපාවචර ටිකත් එක්ක ඇතුළත් කරගෙන ගත්තොත් ප්‍රථම ධාන සිත් 11යි, ဒုတိ ය ධාන සිත් 11යි ආදී ලෙස ඒ අදාළ චිත්තයන් පිළිබඳව අපි හඳුනාගත්තා. එතකොට මේ විදිහට සිත් 63ක් පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් කරනවා. මේ සිත් 63ක මේ සැප වේදනාව හා සංප්‍රයුක්ත වන ධර්මයන් යෙදී පවතිනවා. එතකොට මේ හා සමග යෙදෙන, ඒ කියන්නේ සිත් සමග යෙදෙන දෙපනස් චෛතසිකයන්ගෙන් වේදනාව, ඊට පස්සේ ද්වේෂය, ඊර්ෂ්‍යාව, මසුරු බව, මච්චරිය, උද්ධච්චය, කුක්කුච්චය මේ ආදී ධර්මයන් හැරුණකොට, විචිකිච්ඡාව ආදී ධර්මයන් හැරුණකොට ඒ පවතින අනික සියලුම චෛතසික ධර්මය 46ක් මේ සිත හා සමග යෙදෙනවා. ඒ කියන්නේ සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට සිත් 63කුත් ඒ වගේම චෛතසික ධර්ම 46කුත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ධර්මයෝ ස්කන්ධ වශයෙන් ස්කන්ධ විදිහට අපි අරගෙන බැලුවොත් එහෙම තුන්නදෑරු. ස්කන්ධ වශයෙන් ආකාර 3යි. ස්කන්ධ 3කට අයිති වෙනවා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන මේ ධර්මයෝ ස්කන්ධ වශයෙන් කොටස් 3කට අයිති වෙනවා. ඒ වගේම ආයතන වශයෙන් කොටස් 2කට අයිති වෙනවා. ආයතන විදිහට කොටස් 2යි. ධාතු වශයෙන් කොටස් 3කට අයිති වෙනවා. සත්‍ය වශයෙන් කොටස් 3කට අයිති වෙනවා. මොනවද ස්කන්ධ වශයෙන් කොටස් 3කට අයිති වෙනවා කියලා කිව්වේ? ස්කන්ධ වශයෙන් ඒ සෑම සිතකම පවත්නා චෛතසිකයන් අතුරින් ඒ කියන්නේ ඒ සෑම සිතකම ඇතිවෙන වේදනාදී චෛතසික ධර්මයන්ගේ වේදනාව කියන දේ හැම වෙලාවකදීම අයිති වෙන්නේ මොකටද? වේදනා ස්කන්ධයට. වේදනාව අයිති වෙන්නේ වේදනා ස්කන්ධයට. සංඥාව අයිති වෙන්නේ සංඥා ස්කන්ධයට. අනිකුත් සියලු චෛතසික ධර්මය සංස්කාර ස්කන්ධයට. එතකොට අනික් සියලුම චෛතසික ධර්ම ටික සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ. එතකොට මේ සිත විඥාන ස්කන්ධය.
එතකොට සිත විඥානස්කන්ධයට අයිති වෙනවා. දැන් මෙතන සැප වේදනාව කියන දේ නිසා අපි ගණනය කරන්නේ. එතකොට මේක මේ ස්කන්ධ වශයෙන් තෙවැදෑරුම් අපිට හම්බෙනවා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් විදිහට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ආයතන විදිහට ගත්තොත් ආයතන විදිහට ආකාර දෙකකට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අර සිත් 63ම මන ආයතනයට අයිති. ඒ සිතෙහි යෙදෙන චෛතසික ධර්මය ධම්මායතනයට අයිති. ආයතන වශයෙන් දෙවදාරුම් වෙන්නේ මන ආයතන සහ ධම්මායතන කියන විදිහට. ඊට පස්සේ ධාතු වශයෙන් තුන්වදාරුම් වන්නේ කොහොමද මේ කියන ධර්මය? සුඛ සහගත කාය විඥාණය. ඊට පස්සේ මේ දැන් කාය විඥාන සිත් පිළිබඳව අපි කතා කළා. කාය විඥාන සිත් කියනකොට අර කුසලයන්ගේ විපාක විදිහට අපිට ලැබෙනවා සෝමනස්ස සහගත සම්තීරණ සිතක් සහ සුඛ සහගත කාය විඥාන කියන සිතක්. කාය විඥානය කියන එක හැම වෙලාවකදීම අපිට තියෙන්නේ එක්ක සුඛ සහගතයි එක්ක දුක් සහගතයි. සුඛ සහගත හෝ දුක් සහගතව. එතකොට කායට යමක් ස්පර්ශ වෙනකොට එක්ක ඒක සැප සහගතයි එක්ක දුක් සහගතයි. මේ විදිහට ස්පර්ශය කියන දේ සැප දුක විදිහට කෙලින්ම අපිට දැනෙන දේ. සුඛ සහගත කාය විඥානය කියන දේ කාය විඥාන ධාතු අපි දන්නා 12 ධාතුවෙන් කතා කරනකොට කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු කියලා නම් කරනවා. එතකොට දැන් ධාතු වශයෙන් කොටස් තුනයි කියලා කියන්නේ ඒක අයිති කාය විඥාන ධාතුවට. ඒ සිත කාය විඥාන ධාතුවට අයිති. ඊට පස්සේ අනිකුත් සිත් ටික අනිකුත් සිත් සියල්ලම මොකටද අයිති? මනෝ ධාතුවට අයිති. චෛතසික ධර්මය ධම්ම ධාතුවට අයිති. ඊට පස්සේ සත්‍ය වශයෙන් තුන්වදාරුම් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරනකොට ලෞකික සිත් ලෞකික සුඛ සහගත යෙදෙන සිත් ටික මේ ඒ වගේම ඒ ධර්මයන්ගේ යෙදෙන ලෝභය හැරුණකොට දැන් ලෝභ සහගත සිත්වල අපි සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත කියලා එහෙම කතා කළේ. අන්න ඒ සිත්වල අකුසල් සිත්වල ලෝභය හැරුණකොට අනිකුත් තියෙන ඒ ධර්මය අකුසල් සිත්වල ගත්තාම ඊට පස්සේ ලෞකික සිත් සියල්ලක්ම අයිති වෙනවා මොකටද? ඒ සිත් 31ක් අයිති වෙනවා දුක්ඛ සත්‍යයට. සිත් 31ක් දුක්ඛ සත්‍යයට අයිති. ඒ වගේම ලෝභය කියන දේ අර ලෝභ සහගත සිත් හතරේ ඇති වෙන ලෝභය කියන දේ අකුසල් සිත්වල කියලා කිව්වේ. ඒකට එතන ලෝභය කියන මේ අකුසලය සමුදය සත්‍යයට අයිති. ඒකට ලෝභය කියන එක විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. සෝමනස්ස සහගත අකුසල චිත්තෝත්පාදයන්හි දකින්නට ලැබෙන ඒ ලෝභ චෛතසිකය. ඊට පස්සේ මාර්ග සත්‍ය පිළිබඳව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා සෝතාපට්ටි මාර්ගය, සකුදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග කියන මේ මාර්ග චිත්තයන් පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ මාර්ග චිත්තයන් පිළිබඳව විමසා බලනකොට සම්මා දිට්ඨිය ආදී මේ මාර්ගාංග 8න් යුක්ත සිත් ටිකත් ඒ වගේම සම්මා සංකප්පය අත්හැරුණු අනිකුත් මාර්ගාංග ටිකත්. මොකද ප්‍රථම ධානය විතක්ක ਵਿਚාර සහිතයි, ဒုတိ ධානයට යනකොට ඒ ਵਿਚාර මාත්‍රික බවක් විතරයි තියෙන, විතර්කණයට ඉඩක් ඇත්තේ නැහැ. එතකොට එතන සංකල්පනාවට ඉඩක් ඇත්තේ නැහැ. ඒ නිසා එතනදී ඒ සද්දෙන තමයි ගණනය කරන්නේ. නැතිනම් මාර්ගාංග 7යි. එතකොට සම්‍යක් සංකල්පනා වර්ජිත චිත්තයන් විදිහට තමයි ඒ ටික ගණනය කරන්නේ. එතකොට අන්න ඒ විදිහට තියෙන මාර්ග සිත් තුනත් ඒ වගේම ඒක සමන්ගී වුණ සම්‍යක් සංකල්පනා සමන්ගී වුණ සිතත් කියන ඒ මාර්ග සිත් සෝවාන් මාර්ග සිත් 4. එතකොට ඒ මාර්ග සිත් 4ක් බවට පත් වුනේ ධ්‍යාන ભેදයෙන්. සකුදාගාමි, අනාගාමි, අරිහත් මේ මාර්ග චිත්තයන් විදිහට අපි අරගෙන මාර්ග සත්‍ය විදිහට තබනවා. ඒ වගේම ඵල චිත්තයන් සහ නිකුත් මාර්ග චිත්තයන් එතන්හිදී විශේෂයෙන්ම සත්‍ය විනිර්මුක්තක චිත්තයන් හැටියට තමයි සඳහන් කරන්නේ. කියන්නේ සත්‍යයන්ගෙන් මිදී පවතින චිත්තයන් හැටියට ඵල චිත්තයන් ආදී චිත්තයන්. එතකොට මෙතනදී අප තේරුම් ගන්නට අවශ්‍යයි ප්‍රධාන වශයෙන්ම මේ සිත්වල තිබෙන්නේ සෝමනස්ස සහගත ස්වභාවය. ඒ කියන්නේ මේ දේ සිද්ධ කරන්නේ සතුටින් වීම තමයි මෙතනදී පවත්නා ප්‍රධාන ලක්ෂණය. මේ දේ සිද්ධ කරන්නේ සතුටින් සෝමනස්ස සහගතව. ඒ වගේම මේ දේ සිද්ධ කරනකොට
එයාගේ සැප වේදනාව එතන පවතිනවා. ඒ නිසා තමයි සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියනකොට මේ ධර්මය හඳුන්වා දුන්නේ. එතකොට ස්කන්ධ වශයෙන් තුන් වැදෑරුම් කිව්වා, ධාතු වශයෙන් මේක තුන් වැදෑරුම් කියලා කිව්වා. ආයතන වශයෙන් ගත්තාම මන ආයතන සහ ධම්මායතන කියන විදිහට කිව්වා. එතකොට සත්‍ය විදිහට සත්‍ය තුනක සංග්‍රහ වෙනවා කියලා කිව්වා. එතකොට මෙන්න මේ විදිහට මේ සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියනකොට මේ සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි හොඳටම මතක තියාගන්නට ඕන දේ තමයි සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා. සැප වේදනාව හා එකට යෙදී පවතින ධර්මය. සැප වේදනාව හා එකට යෙදී පවතින ධර්මය. එතකොට එතනදී සැප වේදනාවයිති නෑ. සැප වේදනාව හැරලා තියෙන ධර්මයන් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි සැප වේදනාව හැරුණකොට සුඛ භූමියේහි, ඒ කියන්නේ කාමාවචර මේ සැප වේදනාව හටගන්න මේ සුඛ භූමියේහි, රූපාවචර භූමියේහි, ඒ වගේම අපරියාපන්න භූමියේහි කියන මේ තුන් භූමියේහි පහළ වෙන ඔය වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන්ගෙන් යම් සංඥාවක් තිබෙනවා නම්, සංස්කාරයක් තිබෙනවා නම්, විඥානයක් තිබෙනවා නම් මෙන්න මේ ධර්මය තමයි සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා. සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයෝ කියලා හඳුන්වනවා. ඒකට සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් වලට රූපේ නැහැ. සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් වලට රූපය ඇත්තේ නැහැ. එතකොට රූපය ඇත්තේ නැහැ කියනකොට අද අපි ලෝකයේ තුල ජීවත් වෙනවා නම් රූපේ පැත්තේ සැප තියෙනවා. රූපේ පැත්තේ සැප තියෙනවා කියලා අපි හිතනවා නම් නෑ. සැප වේදනාව හා සංප්‍රයුක්ත වන්නේ මෙබඳු ධර්මතා ටිකක්. මේ ධර්මයොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මය. එහෙනම් මේක ලෝකයේ තුල පවතින දේවල් හැටියට අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සත්වේක් පුද්ගලයෙක් වශයෙන් දකින්නට පුළුවන් කමක් නැහැ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් තමයි සුඛ වේදනාව. සුඛ වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් කියලාත් කියන්නේ. එතකොට කොයිම වෙලාවකදීවත් මේ සුඛ වේදනාව කියන එක ඒහා සංප්‍රයුක්ත වුණ මේ චිත්ත චෛතසික ධර්මයන් එක්ක පැවතුනා විනා ඒක කවදාවත් රූපයට අයිතිව පැවතුනේ නැහැ. ඒ නිසා රූපේ දිහා බලනකොට අපිට යම් සුවක් සොම්නසක් විඳින්න පුළුවන් නම් ඒ ක්‍රියාව අපි සිද්ධ කරලා තියෙන මේ ධර්මයන් පිළිබඳව නොදන්නාකම නිසා මේ සිතක පවත්නා සිත සහ චෛතසික ධර්මයන් නිසා පෙනෙන මේ සැප සහගත බව රූපයට අයිති කියලා රූපේ හිලා දැකීම. එතකොට රූපේ පැත්තෙන් මේ ධර්මයේ දකිනකොට රූපයට අයිති දෙයක් හැටියට අපි ඒක දකිනකොට කවදාවත් අපිට එතන මිදීමක් ඇත්තේ නැහැ. මොකද අපි ඒකත් එක්ක එකටම අවිද්‍යා තෘෂ්ණා සංයෝජනයන්ගෙන් බැඳිලා යන්න පුළුවන් පදනම සකස් වෙලා ඉවරයි. සැප වේදනාව තියෙනවා, සැප වේදනාවට අයිතිකාරයෙක් ඉන්නවා. දැන් ඒ සැප වේදනාව ලබා ගන්න අපිට පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පීරන්න. අපි කරන්නේ ඒ දේ තමයි. හැබැයි මේ ධර්මතාවය අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් නම් මොන ධර්මයෝද සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියලා කියන්නේ. සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්ම කියන්නේ මොනවද කියලා හරියට විශ්ලේෂණය කරගන්න පුළුවන් නම්, හරියට හොයාගන්න පුළුවන් නම් අන්න එතකොට කිසිම විදිහකින් අපිට මේ ධර්මයන් පිළිබඳ සත්පුද්ගල භාවයක් ගොඩනගෙන්නේ නැහැ. අපිට මේ ධර්මයන්ගේ තිබෙන නානත්වය හොඳට දකින්නට පුළුවන්කම තියෙනවා. රූපය කියන දේ ස්වභාවයත් මේ හටගත්ත සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියනකොට සැප වේදනාවත් සැප වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන් පිළිබඳවත් අපිට නුවණ ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ නුවණ ඒකාන්තයෙන් මිදීම පිණිස හේතු වන, නිර්වාණය පිණිස හේතු වන, මාර්ගෝත්පාදනය පිණිස හේතු වන දෙයක්. ඒ නිසා ඒ කාරණාව ඔබට ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ දියුණු කරන්නට, වඩන්නට ඔබට උත්සාහවත් වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒකත් එක්කම අපිට තවදුරටත් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියලා. දුක් වේදනාව හා සංප්‍රයුක්ත වන ධර්මයෝ කියලා. දුක් වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වන්නේ මොනවද? මෙන්න මේ දුක් වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වන ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට අර අපි කලින් කතා කළා වගේම අපිට නැවතත් අපිට පුළුවන් නික්ෂේප කාණ්ඩය හරහා මොනවද ඒක
දුක්ඛාය වේදනාය සංප්‍රයුක්ත ධර්ම කියලා විමසා බලන්නට. දුක්ඛ භූමියං කාමාවචරේ දුක්ඛං දුක්ඛ භූමියේහි තිබෙන කාමාවචර දුකක් තියෙනවා නම් වේදනා ඨපෙත්වා වේදනාව අතහැරලා තං සංපයුක්තෝ ඒ හා සංප්‍රයුක්ත වන වේදනාව හා සංප්‍රයුක්ත වන සංඥා සංස්කාර විඥානස්කන්ධයක් තියෙනවා නම් මෙන්න මේ ටික තමයි දුක් වේදනාව හා යෙදී පවතින ධර්මය කියලා දක්වන්නේ. එතකොට මේ පිළිබඳව අටකතා කාණ්ඩයේ තුලදී තවදුරටත් පැහැදිලි කරනවා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙක. අපි යම් කිසි දෙයක් කරන්නේ දෝමනස්ස සහගතව නම් ඒ දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙක. දුක්ඛ සහගතං කාය විඥාන. ඒ දුක්ඛ සහගත කාය විඥාන සිත. දුක්ඛ සහගත කාය විඥාන සිත. එතකොට අර දෝමනස්ස සහගත සිත් කියලා කිව්වේ මොනවද? දෝමනස්ස සහගත සිත් කියන්නේ අකුසල් සිත්වල තියෙන ද්වේෂ මූලික සිත් දෙක. ඒකයි ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාද සහගතා චිත්තුප්පාදා කියලා කිව්වේ. දෝමනස්ස සහගතයි කියලා කියන්නේ දැන් සෝමනස්සයට ප්‍රතිවිරුද්ධ බව. දෝමනස්ස කියලා කියන්නේ අකමැත්ත, පටිගය. ඒකට අපි යම් කිසි දෙයකට අකමැති නම් ඒ අකමැති දේවල් එක්ක මේ දෝමනස්ස සහගත ස්වභාවය තමයි පවතින්නේ. අපි අකමැති, තව කෙනෙක් ගැන තරහයි, අපිට අප්‍රසන්නයි, අපි දකින්න කැමති නෑ. මේ වගේ ගොඩක් දේවල් එක්ක තියෙන මොනවද? දෝමනස්ස සහගත ස්වභාවය. ඒතකොට දෝමනස්ස සහගත සිත් දෙකයි. දෝමනස්ස සහගත සසංකාරික අසංකාරික සිත් දෙකක් තියෙනවා. එතකොට මේ දෝමනස්ස සහගත සිතේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම පටිඝ සංප්‍රයුක්ත බව. එතකොට මේකේ අංග තුනකින් යුක්තයි. දෝමනස්ස සහගතයි, පටිඝ සංප්‍රයුක්තයි. පටිඝය ඉදිරිය තියෙන ගැටෙන බව තියෙනවා. දොම්නස තියෙනවා හිතේ, දුක උනත් දොම්නස තමයි. අපි කෙනෙක් ගැන හරියට දුක් වෙනවා කියන තැන තියෙන දෝමනස්සේ. දෝමනස්සේ තියෙනවා, පටිඝය තියෙනවා. අපි දෙයක් එක ගැටීම තියෙනවා හිතේ. මේ සිත කරන්නේ අසංකාරික සහ සසංකාරික කියලා ભેදෙන් දෙකට වෙනවා. එතකොට දෝමනස්ස සහගත, පටිඝ සංපයුක්ත, අසංකාරික සහ සසංකාරික සිත කියන මේ චිත්තෝත්පාද දෙක. ඒ වගේම මේ අකුසලයන්ගේ විපාකයේ විදිහට කාය විඥාණයට දුකම ස්පර්ශ වෙනවා. එතකොට කියනවා දුක්ඛ සහගත කාය විඥාණය කියලා. මෙන්න මේ සිත් තුන හටගත්ත තැන එත්තුප්පන්නං දුක්ඛං වේදනං ඨපෙත්වා මෙතන හටගත්ත දුක් වේදනාව හැරුණකොට එතන තියෙන අනිකුත් ධර්ම, ඒ සිතේ තිබෙන අනිකුත් චෛතසික ධර්ම, අනිකුත් චෛතසික ධර්ම වේදනාව හැරුණකොට තියෙන අනිකුත් චෛතසික ආදී ධර්මය ඉමේ ධම්මා දුක්ඛාය වේදනාය සංපයුක්තා. මේ ධර්ම තමයි දුක් වේදනාව හා සංප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ. එතකොට මේ කියන කාරණාව මම හිතන ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා කියලා. එතකොට අද කාල වේලාව අනුව අපි උපේක්ෂා සහගත වේදනාව පිළිබඳව ටිකක් දීර්ඝ විස්තරයක් තිබෙන නිසා ඒ සිත් පිළිබඳව අපිට හඳුනා ගැනීමෙන්දී අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝමනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. හැමදෙනාම සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මෙම මාතිකා වැඩසටහනෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඉතාලියේ වෙසෙන බිසෝමැනිකේ මහත්මිය සහ මහේෂ් ඉලේපෙරුම මහත්මයා විසින්. මේ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා මාතර නගරයේ විසූ මීට වසර කිහිපයකට පෙර මිය පරලොව ගිය SB ඉලේපෙරුම මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම SW ඉලේපෙරුම පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම කුරුණෑගල පල්ලව දම්පිටියේ විසූ කුමාරි වනසිංහ මෑණියන්ටත් බණ්ඩාර පියාණන්ටත් ඒ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ නම් සඳහන් කරන්නට යෙදුණු ඒ ඥාතිවරුන් ඇතුළු මේ පින්නතුන් නමින් මිය පරලොව ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම්
සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදෙනාම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා යසන්ති ඉලේ පෙරුම හසන්ත ඉලේ පෙරුම යන දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම මහේෂ ඉලේ පෙරුම පුතා සහ බිසෝමණිකේ දියණිය විසින් මේ අද දවසේදී මේ කුසලයේ සිද්ධ කරන්නේ ඒ පින්නත් දෙපළ බලාපොරොත්තු වෙනවා ඒ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ආදියත්. ඉතින් ඒ දායකත්වයේ ගෙන කටයුතු කළ පින්නතුන්ටත් ඒ දරුවන් ඇතුළු සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු ධාර්මික සංකල්පනා දියුණු කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.